හොඳයි දුවලා පුතාලා. නැවත වතාවක් අප මෙසේ මුණ ගැසෙන්නේ අප මේ සාකච්ඡා කරමින් සිටින 10 වසර ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය පිළිබඳ සාකච්ඡා පාඩම් මාලාවේ 9 වෙනි පාඩම් ඒකකයේ මේ බැංකු ගිණුම් පිළිබඳ සාකච්ඡාව තවදුරටත් ඉදිරියට ගෙන යාමටයි. හොඳයි. මම විශ්වාස කරනවා අද පාඩමට සවන් දෙන මේ අපේ දුවල පුතාලා හැමෝම පසුගිය පාඩමට අපි සවන් දුන්නා කියලා. එහෙම සවන් දීලා නැති අලුතෙන් සහභාගී වෙන දරුවෝ ඉන්නවා නම් මම ඔවුන්ට නැවත වතාවක් ආරාධනා කරනවා අපි මේ ලබාගත් පිවිසුම ඒ chapter 1 එක නැවත වතාවක් සවන් දීලා අපි ඒ සාකච්ඡා කරපු කරුණු අධ්‍යයනය කරන්න කියලා. අපි මේ සාකච්ඡා කරමින් සිටින මාතෘකාව තමයි ව්‍යාපාරයක් විසින් බැංකු ගිණුමක් ආරම්භ කිරීම සහ ඒ බැංකු ගිණුම මාර්ගයෙන් ව්‍යාපාරයේ සිද්ධ වෙන නොයෙකුත් මුදල් ගනුදෙනු සහ චෙක්පත් ගනුදෙනු ඇතුළු අනෙකුත් බැංකු ගනුදෙනු පිළිබඳ කරුණු අධ්‍යයනය කිරීම. එහෙමනම් ඕගලන්ට මතක ඇති අපි පසුගිය පාඩම අපි අවසන් කරේ මේ චෙක්පත් මගින් අපිට ණය හිමියන්ගෙන් ලැබෙන මුදල් අපි ගිණුම්ගත කිරීම පිළිබඳ සාකච්ඡාව. ඒ අනුව අපි ක්‍රම දෙකක උදාහරණ දෙකක අපි අවස්ථාවන් අපි සාකච්ඡා කරා. එකක් තමයි චෙක්පත ලැබෙන මොහොතේම අපි බැංකු ගිණුම්ගත කරනවා නම් අපි මුදල් පොත හරහා යන්නේ නැතුව කෙලින්ම මුලින්ම අපි ව්‍යාපාරයේ තියෙන බැංකු ගිණුම අපි හර කරලා, මොකද බැංකු ඒ චෙක්පත තැන්පත් කරනවා කියලා කියන්නේ බැංකු ශේෂය වැඩිවීමට හේතුවක් වෙනවා, වත්කම වැඩිවීමට හේතුවක් වෙනවා. ඒ වගේම අපිට ඒ චෙක්පත ලැබෙන්නේ විකුණුම් වලින් නම් අපි විකුණුම් ගිණුම බැර කරලා අපි ගිණුම්කරණය අපි සිද්ධ කරා, ගිණුම්ගත කරා ඒ ගනුදෙනු. ඒ වගේම අපි කිව්වා චෙක්පතක් තැන්පත් කිරීමේදී අපිට නියමිත ආකෘතියක් තියෙනවා. අපි බැංකුවේ ඒක ආකෘතිය ලබාගෙන මේක සම්පූර්ණ කරලා මේක කැසියකට චෙක්පතත් එක්ක බාර දීලා එහෙම නැත්නම් අර බොක්ස් එකට දාලා අපි ඒක වැලිඩේට් කරගෙන තැන්පත් කරා කියලා යාවත්කාරීන කරගෙන අපි මූලාශ්‍ර ලේඛනයක් විදිහට චෙක්පත් තැන්පත් පත්‍රිකාව ව්‍යාපාරයේ තියෙන ෆයිල් වල අපි නඩත්තු කරනවා කියලා අපි සාකච්ඡා කරා. එහෙමනම් අද දින අපි මාතෘකාව ආරම්භ කරන්නේ අපේ ව්‍යාපාරික ආයතනය තුලින් නිකුත් වන චෙක්පත් පිළිබඳව සාකච්ඡාව. එහෙමනම් ව්‍යාපාරයට ප්‍රායෝගිකව චෙක්පත් නිකුත් කරන්න අවශ්‍යතාවයන් ඇති වෙන්නේ කුමන ආකාරයෙන්ද? හරි. එතකොට අපි දන්නවා අපි චෙක්පතක් නිකුත් කරනකොට අපිට අර බැංකුවේ ජංගම ගිණුම ආරම්භ කර මොහොතේ අපිට මේ චෙක්පත් මගින් ගනුදෙනු කිරීම පහසු වීම සඳහා අපිට දෙනවා පොතක්, කුඩා පොතක්. ඒ පොතේ කොළ අපිට කඩන්න පුළුවන් විදිහට තමයි සකස් කරලා තියෙන්නේ. ඒකේ තමයි මේ චෙක්පත් යම් කිසි ප්‍රමාණයක් තියෙන්නේ. චෙක්පත් 20ක් 50ක් 100ක් වගේ කුඩා පරිමාණයේ ප්‍රමාණ වලින් තමයි චෙක්පත් සකස් කරලා තියෙන්නේ. එතකොට මේ චෙක් පොතක් අපිට ගන්න ඕන නම් අපි බැංකුවට කලින් අපි දැනුම් දීමක් කරන්න ඕන. අපේ චෙක් පොත් දැන් ඉවර වෙගෙන එන නිසා අපිට අලුතෙන් චෙක් පොත් කීපයක් නිකුත් කරන්න කියලා. එතකොට මේ චෙක් පොත් ඇත්තටම ඒක පුද්ගලීකරණය කරලා තමයි බැංකුව විසින් නිකුත් කරන්නේ. හරි? ඒ චෙක් පොතේ ආකෘතිය හැමෝටම පොදු වුණාට ඒ අපිට නිකුත් කරන අපේ ජංගම ගිණුමට නිකුත් කරන ඒ චෙක් පොත පුද්ගලීකරණය කරනවා. ඒ කියන්නේ ඒක ඇතුලේ අපේ ගිණුමේ ගිණුම් අංකය යනාදී තොරතුරු ඒකේ සඳහන් වෙනවා. මෙන්න මේ ආකාරයෙන් තමයි අපේ ඒ චෙක් පොතක් අපිට ඒකේ ආකෘති පත්‍රයක් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි නේද? එතකොට මේක ඇතුලේ අපේ ගිණුම් අංකය යනාදී වැදගත් තොරතුරු කීපයක් සටහන් වෙනවා.
එතකොට මේ තියෙන්නේ අපේ චෙක්පත් අංකය අපිට මේකෙන් හොයාගන්න පුළුවන් මේ චෙක්පතට ආවේනික වෙච්ච චෙක්පත් අංකය මොකක්ද කියලා මේ චෙක්පත ඇතුලේ සඳහන් වෙනවා. ඒ වගේම කවුරු වෙනුවෙන්ද මේ චෙක්පත නිකුත් කරන්නේ? සහන් අබේනායක. ඒ වගේම මේ චෙක්පත එකට වළංගුභාවයක් ලබා ගන්න නම් මේ වගේ ගිණුම් හිමියාගේ බලයලත් නිලධාරියෙක් එහෙම නැත්නම් ඒ ගිණුම් හිමියා විසින් මේ ගිණුම අස්සම් කරන්න ඕන නිවැරදිව. එතකොට මේ අස්සන මේකේ ආකෘතියක් බැංකුව ඇතුලේ කලින් තියාගන්න. ජංගම ගිණුම අපි ආරම්භ කරන අවස්ථාවේදී අපිට කාඩ් එකක් දෙනවා. ඒ කාඩ් එකේ අපි අස්සම් කරන හැටි නිවැරදිව අපි අස්සම් කරන්න ඕන වරද්දක් නැතුව. අපේ පුරුදු අස්සන. ඊට පස්සේ ඒක මේගොල්ලෝ ස්කෑන් කරලා පරිගණක පද්ධතිය තුල ඒගොල්ලෝ අපේ account එක ඇතුලේ තියෙන තොරතුරු ඇතුලේ එක්තරා තැනක අපි ස්කෑන් කරපු මේ අත්සනක් තියාගෙන ඉන්නවා. හරි. ඊට පස්සේ චෙක්පතක් අපි නිකුත් කරන සෑම වෙලාවකම මේ කැෂියර් එකේ ඉන්න බැංක් එකේ account එකේ ඉන්න නිලධාරියා අපිට නොපෙනුනාට ඔහු විසින් රහසිගතව මේ ගිණුම පරීක්ෂා කරලා බලනවා. මොකද මේ චෙක්පත අරන් එන පුද්ගලයා සමහර වෙලාවට අපි අඳුරන්නේ නැති පුද්ගලයෙක් වෙන්න පුළුවන්. වෙනත් පුද්ගලයෙක් වෙන්න පුළුවන්. බැංකුවේ නිලධාරීන් දන්නේ නැහැ මේ චෙක්පත කාටද නිකුත් කරලා තියෙන්නේ. එතකොට ඒ කුමන කරුණක් සඳහාද වැඩිදුර විස්තර බැංකුවේ නැහැ. බැංකුවේ ඒ අවස්ථාවේදී පරීක්ෂා කරලා බලන්නේ මේ චෙක්පත ගේන පුද්ගලයා හරිද එක්කෝ වෙනයම් පුද්ගලෙක්ගේ නියෝජිතයෙක්ද ඒක වළංගු චෙක්පතක්ද ගිණුම් හිමියා විසින්ම නිකුත් කළ චෙක්පතක්ද කියන එක. එතකොට මේ චෙක්පතකින් ගෙවීමක් සිද්ධ කරන අවස්ථාවේදී ගිණුම් හිමියා බැංකුවට එන්නේ නැහැ. මතක තියාගන්න. බැංකු ක්‍රම බිහි වෙලා තියෙන මේ විදිහට තමයි. එතකොට එයා අස්සම් කරලා දුන්නායින් පස්සේ බැංකුවට ඒක නියෝගයක් වෙනවා. බැංකුව ඒ නියෝගයේ පිළිපදින්න ඕන කොන්දේසි සම්පූර්ණ වෙනවා නම් account එකේ සල්ලි තියෙනවා නම් මේ අත්සන නිවැරදි අත්සන නම් තහවුරු කරගන්න පුළුවන් නම් මේ චෙක්පත නිකුත් කරලා තියෙන්නේ ගිණුම් හිමියා විසින්ම කියලා බැංකුවට කිසිම හේතුවක් නැහැ මේ චෙක්පත ප්‍රතික්ෂේප කරන්න. මේකේ මේ සඳහන් වන මේ පුද්ගලයාට මේ අංකය යටතේ නිකුත් කරපු මේ චෙක්පතට අවශ්‍ය මේ මුදල රුපියල් 15000 දීමට කටයුතු කරනවා. හරි. එතකොට බලන්න චෙක්පතක් අපිට නිකුත් කරන්න සිදුවෙන අවස්ථාවන් මොනවද කියලා. ඒ කියන්නේ ව්‍යාපාරයේ විසින් යම්කිසි ගෙවීමක් කරන්න බාහිර වගකීමක් තියෙනවා නම් ඒවට තමයි අපි චෙක්පතක් අස්සම් කරලා නිකුත් කරන්නේ. මොනවද මේ? ව්‍යාපාරයේ විසින් භාණ්ඩ ණයට අරන් තියෙනවා නම් ණය හිමියෝ බිහි වෙනවා. ණය හිමියන්ට අපි යම්කිසි දවසක මුදල් ගෙවන්න ඕන. එහෙමනම් ණය හිමියන්ගෙන් අපේ ණය හිමිභාවය අපි අඩු කරගන්න අපේ වගකීම අඩු කරගන්න අපිට චෙක්පතක් නිකුත් කරලා ඒක බාර දීලා ඒක චෙක්පත ලබන්නාගේ ගිණුමට මේ අපේ ගිණුමේ මුදල් ටික මාරු වීමට සලස්සලා අපිට ඒ ණය හිමිභාවය අඩු කරගන්න පුළුවන් වගකීම අඩු කරගන්න පුළුවන්. එහෙනම් මෙතෙන්දී අපි ගිණුම්ගත කිරීම ගැනත් දැනගන්න ඕන. ඒ වගේම චෙක්පතේ ආකෘතිය ඒ වගේම මීට අමතරව ව්‍යාපාරයේ චෙක්පතක් ගෙවන්න පුළුවන් භාණ්ඩ මිලදී ගන්න අවස්ථාවේදීම මුදල් දෙන්නේ නැතුව චෙක්පතකින් ඒක කරන්න පුළුවන්. මුදල් විදියට අරන් යන එක අනාරක්ෂිත නිසා චෙක්පතක් හැම විටම ආරක්ෂිතයි. අපි හිතමු දුර ගමනක් ගිහිල්ලා කොළඹට ගිහිල්ලා බඩු ටිකකට සල්ලි ගෙවනවා. එතකොට මේ සල්ලි ටිකක් අපි මේ තියාගෙන අනාරක්ෂිතව අපි යනවට වඩා මේ සොර සතුරන් සිටින මේ නගරේ අපිට පුළුවන් චෙක් පොතක් අරන් යන්න. චෙක් පොතක් හොරකම් කරලා අපෙන් බලෙන් චෙක් පොතක් ලියාගත්තට ඒ මුදල් කොල්ලයක් වගේ ඒක කරන්න බෑ. ඒක නිසා
චෙක්පත් ගනුදෙනු වඩාත් ආරක්ෂිත නිසා අපිට චෙක්පතක් භාවිතා කරන්න පුළුවන් ඒ වගේ අවස්ථාවක්. මුදලට භාණ්ඩ ගන්නවා වෙනුවට මුදල් දෙන්නේ නැතුව අපිට චෙක්පතකින් අපිට ඒ ගනුදෙනුව පියවන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් ව්‍යාපාරයේ විවිධ වියදම් දුරකථන බිල, විදුලි බිල, කඩකුලිය මේ වගේ විවිධ වෙනත් වියදම් පියවීම සඳහාද අපිට චෙක්පත් නිකුත් කරන්න පුළුවන්. මේවා තමයි එහෙමනම් චෙක්පතක් අපිට නිකුත් කරන්න අපිට ලැබෙන අවස්ථාවන්. එතකොට මේක ලංකා බැංකුවේ නිකුත් කරන ලංකා බැංකුවේ account එකක් නඩත්තු කරන මේ රුවන් කුලරත්න මහතාගේ ව්‍යාපාරය සඳහා නිකුත් කරන චෙක්පතක්. මේ තියෙන චෙක්පත් අංකය මේක ඇතුලේ තියෙනවා බැංකු කෝඩ්ස් ඒවා මේවා විවිධ තොරතුරු අන්තර්ගත වෙන විදිහට තමයි මේ චෙක්පතේ අංකය සකස් වෙන්නේ. හරි? ඊළඟට බලන්න මේ බැංකුවේ ශාඛාවත් මේකේ සඳහන් වෙනවා. ශාඛා අංකය මේ ඇතුලෙත් තියෙනවා. මේ මෙතන 701060 බැංකු අංකය තියෙනවා, ශාඛා අංකය තියෙනවා, චෙක්පත් අංකය තියෙනවා. එතකොට මේ අංකය සකස් වෙන්නේ විවිධ තොරතුරු හොයාගන්න පුළුවන් විදිහට තමයි මේ බැංකු මේ චෙක්පත් අංකීයකරණය නිර්මාණය කරලා තියෙන්නේ. හරි? ඊළඟට චෙක්පතට මේ වළංගු දිනයක් තියෙනවා. හරි? එතකොට මේ දිනේ තමයි මේ චෙක්පත බැංකුවට ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ. මේකේ දාලා තිබ්බොත් එහෙම මේ දිනේ තින්නේ 2000 මං හිතන්නේ 2005/1/2014 අපේ පෙළ පොතේ තියෙන චෙක් පත්‍රයක්. එතකොට මේ දවසට ඉස්සෙල්ලා මේ චෙක් පත දීලා අපිට මේ ගණදෙනුව අපිට සල්ලි ගන්න බෑ. වළංගුතාවයක් නැහැ. අපි ඉදිරි දිනයක් දාලා චෙක් පතක් නිකුත් කරනවා නම් ඒ ඉදිරි දිනේ එනකල් අපි ඉඳලා ඊට පස්සේ තමයි අපිට දෙන්න පුළුවන් වෙන්නේ. පරක්කු වුණාට කමන්නේ අපිට වේලාසන ගිහිල්ලා චෙක් පතක් තැන්පත් කරන්න බෑ. එතකොට ඉදිරි දිනයක් ඉදිරි දාතමක් දාලා චෙක් පතක් නිකුත් කරනවා කියන්නේ දරුවනේ ඒ ව්‍යාපාරයේ මුදල් හිඟතාවයක් තියෙන නිසා එයා ඉදිරි කාලය ගැන හිතලා අපිට සල්ලි ලැබෙයි කියලා හිතලා තමයි මේ චෙක් පත නිකුත් කරන්නේ. මොකද මේ චෙක් පතක් නිකුත් කරන දවසේ account එකේ සල්ලි තියෙන බවට අපි වග වෙන්න ඕන. එහෙම නැත්නම් මේ චෙක් පතට අවශ්‍ය මුදල ලබා ගන්න බැරි වෙනවා. ඒ වගේම එතෙන්දි තව සිද්ධියක් සිද්ධ වෙනවා. මේ චෙක් පත අගරු වීමක් සිද්ධ වෙනවා. මේක තැම්පත් කරොත් ගිණුමකට අපි ඒ පිළිබඳ ඉදිරි පාඩමකදී අපි ඉදිරියේදී අපි සාකච්ඡා කරනවා වෙනමම. right? එතකොට බලන්න මේ චෙක් පත්‍රයක කොටස් දෙකක් තියෙනවා. මේ චෙක් පොතෙන් අපි ගලවගත්ත එක ලීෆ් එකක්. එක කොලයක්, චෙක් කොලයක්. හරි? මේ බලන්න මෙතන මේ තියෙනවා එක කොටස කියලා එකක්. චෙක් පතේ පළවෙනි කොටස. මෙන්න මේ කොටස. ඊට පස්සේ මේ පැත්තේ කොටස. දෙක කොටස කියලා තියෙනවා. හරි? එහෙනම් මොකද්ද මේ පැත්තේ තියෙන කෑල්ල? හරි? මේ පැත්තේ කෑල්ලෙත් අර මේක ඇතුලේ තියෙන තොරතුරුම ඉතා කෙටියෙන් සඳහන් වෙලා තියෙනවා. චෙක්පත් අංකයක් තියෙනවා. චෙක්පත් අංකයත් සඳහන් වෙලා තියෙනවා. අපි බැංකුව මොකද්ද කියලා දන්නවා. දෙපැත්තෙම තියෙනවා. හරි? ඊට පස්සේ මේ චෙක්පත නිකුත් කරන්නේ අපි කිව්වා චෙක්පතක් නිකුත් කරනවා කියලා කියන්නේ මේ බැංකුවට කරන නියෝගයක් මේ ගිණුම් හිමියා විසින්. රුවන් කුලරත්න විසින් බැංකුවට නියෝගයක් දෙනවා සහන් අබේනායකට 15000ක් පමණක් ගෙවනු කියලා. මේක නරක වචනයක්ද? එහෙම තමයි දාලා තියෙන්නේ. හරි? ගෙවනු මේක අපි කියනවා මේකට විධානයක් කියලා. මොකද මේ ගිණුම මේකේ මගේ සල්ලි තියෙන්නේ. ඒක නිසා මම බැංකුවට කියනවා විධානයක් දෙනවා මේ ගෙවනු කියලා. මේක නරක වචනයක් නෙමෙයි. මේක තමයි ජාත්‍යන්තර පිළිගත් චෙක්පතක් නිකුත් කිරීමේ ඒ විධානයේ දීමේ ක්‍රමවේදයේ සම්මත ක්‍රමවේදය. right? එහෙනම් මේ තොරතුරු ටිකේ මෙන්න මේ කොටසට කියනවා චෙක් පත්‍රයේ පිළිපත කියලා. මේකෙම තියෙන
තොරතුරු අපි කෙටියෙන් අඩංගු කරලා කවුන්ටර් ෆොයිල් කියලා ඉංග්‍රීසියෙන් කියනවා චෙක් පතේ ඒකේ අනෙක් කොටසට තමයි අපි කියන්නේ පිළිපත කියලා. මෙතන ඔයගලන්ට පේනවා මේක වෙන් කරන්න පුළුවන් මෙතනින් චෙක් පත ඉරලා මේ කෑල්ල තමයි අපි බැංකුවට යවන්නේ. අපි මේක දෙන්නේ අපි හිතමු ණය හිමියෙකුට නම් අපි මොකද කරන්නේ ව්‍යාපාරය ඇතුලේ account මේ චෙක් එක ලියන අවස්ථාවේදී චෙක් එක සකස් කරන පුද්ගලයා මේ පැත්තත් සඳහන් කරනවා මේ කාටද දෙන්නේ කියලා. මේකේ පේනවනේ සහන් නබේනායක මෙතනත් සහන් නබේනායක. හරි? ඊට පස්සේ මේකේ නැති යම් කිසි තොරතුරුකුත් මේකේ පෙන්නනවා. මොකද්ද මේ චෙක් පත ඇයි අපි ගෙවන්නේ කියලා. ඕගොල්ලන්ට පේනවද ඒක? ඕගොල්ලන්ගේ පොත පරීක්ෂා කරලා බලන්න මේ පිළිපතේ පෙන්නනවා ජනවාරි මාසයේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා. ගැනුම් සඳහා තමයි මේ චෙක් පත නිකුත් කරලා තියෙන්නේ. එහෙමනම් මෙයා කවුද? සහන් නබේනායක කියන්නේ. මේ ආයතනයේට මේ භාණ්ඩ ස්ටොක් එකක් දීපු ණය හිමියෙක්. ඒ විස්තරෙත් මේකේ දාලා තිනවා කෙටියෙන් දාලා තිනවා. අපි ටක් ගාලා දන්නවා මේක සප්ලයි පේමන්ට් එකක් කියලා. හරි? ඊළඟට කීයද වටිනාකම චෙක්පත් අංකය. ඔන්න ඔය තොරතුරු ටික විතරයි මේකේ තියෙන්නේ. එතකොට මේකේ තියෙන වැදගත්කම මොනවද? මේ කොලේ එළියට යනවා. චෙක් පොත මේක දෙන්නේ කාටද? මේ ණය හිමියට තමයි දෙන්නේ. එයා මේක අරන් ගිහිල්ලා අපිට රිසිට් එකකුත් එවනවා. ඒකත් මූලාශ්‍ර ලියවිල්ලක්. එයා චෙක් පොතක් මේ චෙක් පත්‍රය ලැබුණ මේ අහවල් අංකය දරන අපේ මේ අහවල් ඉන්වොයිස් යටතේ අපි ඕගලන්ට සැපයපු මේ භාණ්ඩ වෙනුවෙන් මේ අංකය දරන මේ චෙක් පත ලැබුණා කියලා තහවුරු කරලා මේකේ සහන් නබේනායක පස්සේ කාලෙකදී අපිට මේකට රිසිට් එකකුත් එවයි. නමුත් ඒ රිසිට් එක එනකල් අපිට සාක්ෂියක් විදිහට අපේ තියෙන්න ඕන මොකද්ද අපි මේ කරපු ගෙවීම කියලා. අපි මේවා මොනවත් තියාගන්න නැතුව නිකම්ම 15000ක් දුන්නා නම් ආයේ පස්සේ ව්‍යාපාරයේ වෙනත් පුද්ගලයෙක් ආවොත් වෙනත් ඇකවුන්ටන්ට් කෙනෙක් ආවොත් මේ චෙක් පත මොකටද දුන්නේ කියලා අපිට හොයාගන්න පුළුවන්ද? බැහැ. ඒක තමයි කියන්නේ ව්‍යාපාරයේ ඕනම ගනුදෙනුවක් සිද්ධ කරනකොට ඒක කරන්නේ කුමන පරමාර්ථයක් සඳහාද කියන මූලාශ්‍ර ලියකියවිල්ලක් සාක්ෂියක් විදියට නඩත්තු කරන්න ඕනේ. එහෙමනම් මේක මොකද්ද? මේකට අපි කියනවා එහෙමනම් මේ චෙක් පොතේ තියෙන මේ පිළිපත මේක ව්‍යාපාරයේ මූලාශ්‍ර ලියවිල්ලක් බවට පත් වෙනවා. මේ කොටස. ඊට අමතරව අපිට පුළුවන් මේ චෙක් පොත මේ චෙක් පත්‍රය සකස් කිරීමේදී ගෙවීම් වවුචරයකුත් හදන්න පුළුවන්. මේකත් එක්ක ගෙවීම් වවුචරයක් හදන ආයතනක් තියෙනවා. අවශ්‍ය නම් මේක ගෙවීම් වවුචරයක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන් මේ පිළිපත. නමුත් වඩාත් සුදුසු වෙන්නේ අර ගෙවීම් වවුචරේ මීට වඩා තොරතුරු අන්තර්ගත කරලා ඒකේ තියෙනවා කවුද මේක අනුමත කරන්නේ කියලා. අපි කිව්වා අදාළ දෙපාර්තමේන්තුවේ වගකීම යුතු නිලධාරියෙක් අස්සම් කරලා තමයි මේ ගෙවීම් වවුචරයක් නිකුත් කරන්නේ කියලා. එhmenan ගෙවීම් වවුචරයක් සකස් කිරීම මීටත් වඩා නිවැරදි ක්‍රමයක් බවට පත් වෙනවා. කෙසේ වෙතත් ව්‍යාපාරයට මේ නිකුත් කරපු සියලුම චෙක්පත් කුමන කාරණාවලටද නිකුත් කරලා තියෙන්නේ කියලා සොයා ගැනීමේ පහසුකම මේ චෙක්පතේ පිළිපත පරීක්ෂා කිරීමෙන් අපිට ලබා ගන්න පුළුවන්. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි චෙක්පතකින් අපි ගෙවීමක් සිද්ධ කරනකොට අපේ ගිණුම් කරන පද්ධතිය යාවත් කාලීන කරගන්න මේ ගනුදෙනුව ගිණුම් කරන පද්ධතියට ඇතුළත් කරගන්න බලපාන ලෙජර් ගිණුම් ගත කරන්න බලපාන දිත්ත සටහන මොකක්ද කියලා. එහෙමනම් අර අපි චෙක්පතේ ගෙවීම් වවුචරයක් තියෙනවා නම් ඒක තමයි අපි මේකට භාවිතා කරන මූලාශ්‍ර ලේඛනය. එහෙම නැත්නම් චෙක් පත්‍රේ පිළිපතත් අපිට මේක භාවිතා කරන්න පුළුවන්. චෙක් පතක් අපි භෞතිකව ලියලා අස්සම් කරලා අපේ ණය හිමියට බාර දීලා එහෙම නැත්නම් විදුලි බල මණ්ඩලයට ටෙලිකොම් එකට චෙක් පතක් දුන්න පළියට අපිට මේ ගිණුම් කරන පද්ධතිය යාවත් කාලීනව නැහැ. එහෙමනම් අපි මේක ගිණුම් ගත කරන්න ඕන ව්‍යාපාරය ඇතුලේ පළමුවෙන්ම. එහෙමනම්
ගෙවීමක් කියලා කියන්නේ බැංකු account එකේ තියෙන මුදල් අඩුවීමට බලපාන සාධකයක්. ඒක නිසා චෙක් පතක් නිකුත් කළ වහාම අපි බැංකු ගිණුම එම ප්‍රමාණයෙන් අඩු කරලා දාන්න ඕන. මොකද අපි මූල්‍ය කළමනාකරණයක් කරන්න ඕන. අපි ඊළඟ සැරේ තවත් ගෙවීමක් කරන්න ඉස්සෙල්ලා අපේ බැංකු ගිණුමේ කොච්චර ශේෂයක් තියෙනවද කියන අවබෝධය අපිට නැත්තම් ලබා ගන්න බැරි වෙනවා. සෑම ගෙවීමක්ම මේ මොහොතේ අපි ගිණුම්ගත කිරීමක් සිද්ධ කරන්න අවශ්‍ය වෙනවා. එතකොට තමයි අපිට account එකේ තියෙන balance එක නිවැරදිව තක්සේරු කරගන්න පුළුවන් වෙන්නේ. මොකද ව්‍යාපාරයේ නොදන්න පුද්ගලයෙක් ඇවිල්ලා ඊට වඩා වැඩි චෙක් පතක් දුන්නොත් එහෙම බැංකුවේ තියෙන මුදල් ශේෂයට වඩා වැඩි චෙක් පතක් නිකුත් කරොත් ඒක ප්‍රශ්නයක් වෙන නිසා තමයි අපි මේ බැංකු ගිණුමෙන් අඩු වෙන මුදල් ප්‍රමාණය අපි මොකද්ද කරන්න ඕන? අපි බැංකු ගිණුම බැර කරන්න ඕන. අපි දන්නවා බැංකු ගිණුම කියලා කියන්නේ වත්කම් ගිණුමක්. චෙක් පතක් නිකුත් කරනවා කියලා කියන්නේ අපි උපකල්පනය කරනවා මේ ගෙවීම දැන් සිද්ධ වුණා කියලා. හරි? එහෙම කරලා తాවකාලිකව අපි මේ මොහොතේම බැංකු ගිණුම බැර කරලා අපි මේ ගෙවූ ගිණුම කුමන කාරණයක් සඳහාද ගෙව්වේ? වියදමක් පීම සඳහා ගෙවුවා නම් වියදම් ගිණුම හර කරන්න ඕන. එහෙම නැත්නම් අපි මොකද්ද කරන්න ඕන? අර ණය හිමියෙක් නම් ඒ ණය හිමියාගේ ගිණුම අපි හර කරන්න ඕන. ණය හිමිභාවය අඩු කරන්න ඕන නිසා. හරි? එතකොට මතක තියාගන්න එක කාරණයක්. චෙක් පතක් නිකුත් කළ වහාම අපේ බැංකුවේ ගිණුමෙන් ඒ සල්ලි ටික අඩු වෙන්නේ නැහැ. ඔන්න ඔතන අපි දෙයක් තේරුම් ගන්න ඕනේ. මොකද මේ චෙක් පත අරන් යන ඒ චෙක් පත ලබන්නා එයාගේ බැංකු ගිණුමේ මේක තැන්පත් කරලා ඊට පස්සේ බැංකුව විසින් එම ගිණුම එම බැංකුවේම තියෙනවා නම් එවෙලෙම ඒක අනිත් අපේ ගිණුම බැර කරලා බැංකුව පැත්තෙන් කරනකොට කරන්නේ අපේ ගිණුම හර කරන එක. මම මේ බැංකුව පැත්තෙන් කතා කරන්නේ. බැංකුවේ දෘෂ්ටි කෝණයෙන් කතා කරන්නේ. චෙක් පත ගිහිල්ලා බැංකුවට දුන්න ගමන් දැනට මගේ ගිණුමේ තියෙන මුදල් ටික බැංකුවට වගකීමක් විදිහට තමයි තියෙන්නේ බැර සටහනක් විදිහට. එහෙමනම් මම මුදලක් චෙක් පතක් නිකුත් කරනවා කියලා කියන්නේ ඒ වගකීම් ප්‍රමාණය අඩුවීමක් සිද්ධ වෙනවා. ඇයි ඒ? මගේ ගිණුමෙන් මේ සල්ලි ටික කොටසක් පාවිච්චි කරලා වෙන එක්කෙනෙකුගේ ගිණුමට ට්‍රාන්ස්ෆර් කරනවා කියලා කියන්නේ බැංකුවේ වගකීම අඩු කර ගන්න ඕනේ. එහෙමනම් බැංකුව කරන්නේ මගේ බැංකු account එක හර කරනවා එතනදී. මගේ ව්‍යාපාරයේ පොත්පත්වල නෙමෙයි මම මේ කතා කරන්නේ. පටලව ගන්න එපා. බැංකුවේ පොත්පත්වල මගේ account එක ජංගම ගිණුම හර කරනවා. අනෙකුත් පාර්ශ්වයේ ගිණුමට ඒ සල්ලි ටික ඉවත් කරගෙන බැර කිරීමක් සිද්ධ කරනවා. ඔය සිද්ධිය ඇත්තටම වෙනකල් මගේ බැංකු ගිණුමේ මුදල් ටික ඉවත් වෙන්නේ නැහැ. නමුත් මම ඕගලන්ට පැහැදිලිවම කිව්වා චෙක් පතක් නිකුත් කළ වහාම අපේ ව්‍යාපාරයේ ඇතුලේ තියෙන බැංකු ගිණුමේ ශේෂය අපි අඩු කරලා තමයි පෙන්වන්නේ බැංකුවේ වැඩි මුදලක් තියෙන්න පුළුවන් ප්‍රායෝගිකව. මොකද මේ චෙක් පත ලබන්නා විසින් බැංකුවෙන් ඒ ක්ලේම් එක කරන දවස පසු දිනයක් වෙන්න පුළුවන්. ඒක නිසා බැංකුවේ තියෙන ශේෂය අපේ ශේෂයට වඩා වැඩි ශේෂයක් තියෙන්න පුළුවන් කියන එක අපි මේ අවස්ථාවේදී දැනට මතක තියාගමු. එhmenan හරබැර සටහන තමයි වියදම් එහෙම නැත්නම් ඒ ණය හිමි ගිණුම හර කරලා බැංකු ගිණුම බැර කිරීමක් සිද්ධ වෙනවා. අපි මීළඟට අපිට කතා කරන්න තියෙන මාතෘකාව චෙක් පත්‍රයක් අගරු වීමක්. අපි වචනේ හඳුනාගමු. අගරු වීමක්. සිංහලෙන් කියන්නේ අගරු වීමක්. ඉංග්‍රීසියෙන් කියනවා රිටර්න් වෙනවා, බවුන්ස් වෙනවා. මේ වගේ වචන කියනවා. සිංහලෙන් අගරු වෙනවා. අගරු වීමක් කියලා කියන්නේ හොඳ දෙයක්ද නැත්නම් නරක දෙයක්ද? කාටද හොඳ කාටද නරක? මොකද චෙක්පත් කියලා කිව්වයින් පස්සේ ව්‍යාපාරයේ විසින් නිකුත් කරන චෙක්පතුත් තියෙනවා. අපේ ගණදෙනුකරුවන් ණය ගැතියන් විසින් අපට දුන්න චෙක්පත්ත්
තියෙනවා. ඒක නිසා කොයි චෙක් පත්‍රයක්ද අගරු වෙන්නේ කියන එක අපිට වැදගත්කමක් තියෙනවා. මොන පැත්තෙන් සිද්ධ වුණත් චෙක් පතක් අගරු වෙනවා කියලා කියන්නේ හොඳ සිද්ධියක් නෙමෙයි. ඒකෙන් අපේ ගිණුමට යම්කිසි රතු පැල්ලමක් තමයි එකතු වෙන්නේ. ඒක නිසා අපි ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕන මේ චෙක්පත් ගනුදෙනු කිරීමේදී මේ බැංකුවේ විශ්වාසය paludu වෙන විදිහට අපි චෙක්පත් නිකුත් කරන්න හොඳ නැහැ. ඒක අපේ සම්බන්ධතාවය අඩුවීමට හේතුවක් වෙනවා. අපි මූල්‍ය කළමනාකරණය කරන්න ඕන. චෙක්පතක් අගරු වෙන බව දන්නවා නම් ඒ චෙක්පත අපි පුළුවන් තරම් නිකුත් නොකර ඉන්න ඕන. එහෙම නැත්නම් නිකුත් කර චෙක්පතක් නම් ඒක බැංකුවට ඉදිරිපත් නොකර ඉන්න ඕන කියන තැනට අපි වැඩ කරන්න ඕන. නමුත් අපි බලමු එහෙමනම් මොකද්ද චෙක්පතක් අගරු වෙනවා කියලා කියන්නේ. අපි කියවලා බලමු. හොඳයි. චෙක්පත් අවිධිමත්ව ලියා තිබීම, ජංගම ගිණුමේ මුදල් නොතිබීම දෙවන කාරණය. චෙක්පතට තබා ඇති ආදර්ශ අස්සනට වඩා වෙනස් වීම යනාදී හේතු මත බැංකුව විසින් චෙක්පත් ප්‍රතික්ෂේප කරන අවස්ථා ඇති අතර එය චෙක්පත් අගරු වීම ලෙස හැඳින්වේ. බැංකුව විසින් මෙන්න වැදගත්කම. බැංකුව විසින් චෙක්පත් ප්‍රතික්ෂේප කරන අවස්ථා ඇති අතර ඒකට කියනවලු චෙක්පතක් අගරු වීම කියලා. බැංකුවට පුළුවන් ද ප්‍රතික්ෂේප කරන්න? පුළුවන්. මෙන්න මේ කියන කාරණා නිසා. අවිධිමත්ව ලියලා තිබ්බොත්, මුදල් නොතිබුණොත්, ආදර්ශ අස්සන වෙනස් නම්. මෙන්න මේක තමයි ඉතාමත් බරපතල කාරණය. ජංගම ගිණුමේ මුදල් නොතිබීම නිසා චෙක්පතක් අගරු වෙනවා කියලා කියන්නේ ඉතාමත් කළු පැල්ලමක්. කළු පැල්ලමක් එකතු වීමක්. මේ தത്വයට අපි වැඩ කරන්න හොඳ නැහැ. නමුත් කලාතුරකින් අපිට මෙන්න මේ වගේ දේවලුත් සිද්ධ වෙනවා. අවිධිවත්ව ලියා තිබීම සහ මුදල් නොතිබීම සහ චෙක්පත විකෘති කරලා වගේ දේවල් කරලා තියෙනවා නම්, කුණු ගෑවිලා, දාඩිය ගිහිල්ලා ඉරිලා, ඒ වගේ දේවල් තියෙනවා නම් ඒ චෙක්පතට ගෙවීම ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්. සමහර වෙලාවල් වල එහෙම සිද්ධ වෙනවා. දාඩිය ගෑවිලා, මේක පරණ කරලා, මඩ ගෑවිලා, ඒ වගේ දේවල් තිබ්බොත් එහෙම බැංකුවට මේක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. මොකද මං ඕගලන්ට කිව්වා චෙක්පතක් නිකුත් කරනවා කියලා කියන්නේ බැංකුවට දෙන්න නියෝගයක්. අහවල් පුද්ගලයාට මේ ගාන මගේ ගිණුම හර කරලා ගෙවනු කියන අනක් විධානයක් තමයි චෙක්පතක් නිකුත් කිරීමෙන් කරන්නේ. බැංකුව සැදී පැහැදී සිටිනවා මේ විධානය පිළිපදින්න. අපි මේ කොන්දේසි සම්පූර්ණ කරලා තියෙනවා නම් අපේ වළංගු චෙක්පතක් නම් අපි නිකුත් කරන්නේ අපේ නිකුත් කරන මුදලට වඩා වැඩි ප්‍රමාණයක් හෝ අඩුම ගානේ එම මුදල බැංකු ගිණුමේ තියෙනවා නම් මොන ශේෂයක් විදිහටද? බැංකුවේ බැර ශේෂයක් විදිහට තියෙනවා නම් ආදර්ශ අස්සන හරිනම් වෙනත් සැක කටයුතු කිසිම හේතුවක් නැත්තම් බැංකුව අපි විසින් මේ නිකුත් කරන විධානයට ගරු කරලා මේකට අවශ්‍ය මුදල් ටික අපි ඔහුට ලැබෙන්න සලස්වනවා. එහෙම නොකරන අවස්ථාවකට තමයි අපි කියලා කියන්නේ චෙක්පතක් අගරු වීම කියලා. මේ අනුව තැන්පත් කළ චෙක්පත් මෙන්ම නිකුත් කළ චෙක්පත්ද අගරු විය හැකියි. මම ඔයගලන්ට කිව්වා චෙක්පත් දෙආකාරයකින් අපිට ලැබෙනවා. එකක් තමයි අපි ගිණුමට තැන්පත් කරන අපේ ගිණුම් ශේෂය වැඩි කර ගැනීමට අපේ ගණදෙනුකරුවන් විසින් අපිට කරන ගෙවීම්, ඒ ගෙවීම් ටික අපේ බැංකු ගිණුමට එකතු කරන්න අපි චෙක්පත් තැන්පත් කරනවා කියලා කිව්වා. ඒ වගේම ව්‍යාපාරයේ විසින් තියෙන වගකීම් වලින් නිදහස් වෙන්න අප විසින් ව්‍යාපාරික ආයතනයේ විසින් වෙනත් පාර්ශ්වයන්ට නිකුත් කරන චෙක්පත් තියනවා කියලා කිව්වා. දෙආකාරයක ගණදෙනු. අපි විසින් ගෙවීමක් විදිහට අපි නිකුත් කරන චෙක්පතක් නම් බැංකුවේ ඒක account කරන විදිය වෙනස්. අපේ ගිණුමට හර කරනවා. අපි තැන්පත් කරන චෙක්පත් නම් අපිට ලැබෙන්න තියෙන මුදල් නම් ඒගොල්ලෝ අපේ ගිණුමට බැර කිරීමක් සිද්ධ කරනවා.
ඊට පස්සේ චෙක්පත් නිස්කාසන ක්‍රියාදාමයට යටත් නම් මොකද එම බැංකුවේම නෙමෙයි නම් මේ ගිණුම් දෙක තියෙන්නේ අපිට නිස්කාසනය සඳහා යවන්න සිද්ධ වෙනවා. ඒ වගේ ක්‍රියාවලියක් තියෙනවා. නිස්කාසන ආයතනයක් තියෙනවා ලංකා ක්ලියර් කියලා. එතකොට මේ සියලුම බැංකු කරන්නේ ඒගොල්ලන්ට ලැබිච්ච චෙක්පත් එම බැංකුවේ ගිණුම් නෙමෙයි නම් ඒ චෙක්පත් ටික එකතු කරලා ලංකා ක්ලියර් කියන එකට යවනවා. ස්කෑන් කරලා තමයි යවන්නේ ඩිජිටල් විදිහට. ඊට පස්සේ බැංකු අතර මේ මුදල් හුවමාරු වීම සිද්ධ වෙලා තමයි අපේ ගිණුමට මුදල් ටික එකතු වෙන්නේ. එහෙම නැත්නම් අපේ ගිණුමෙන් මුදල් ටික ඉවත් වෙන්නේ අපි තැන්පත් කරන හෝ නිකුත් කරන චෙක්පත් කියන දෙවර්ගය අනුව. එමනම් තැන්පත් කළ චෙක්පත් මෙන්ම නිකුත් කළ චෙක්පත්ද අගරු විය හැකිය. චෙක්පත් අගරු වීමට අදාළ නිවේදනයක් බැංකුව විසින් ව්‍යාපාරයට එහෙම නැත්නම් ජංගම ගිණුම් හිමියාට එවනු ලබයි. අගරු වෙන ඕනම අවස්ථාවක බැංකුව විසින් අපිට ඒ පිළිබඳ නිවේදනයක් එවනවා. අපි බලමු මොකක්ද ඒ නිවේදනය කුමන වර්ගයේ දෙයක්ද කියලා. මේ තියෙන්නේ නිවේදන කීපයක් බැංකු කීපයකින් නිකුත් කරපු නිවේදන කීපයක් උදාහරණ අපේ පෙළ පොතේ අපිට හම්බ වෙනවා. එහෙම නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ පියා විසින් කරන ව්‍යාපාරේ පියාගෙන් අහන්න පුළුවන් තාත්තේ මට අද පෙන්නන්න චෙක්පත් රිටර්න් උනායින් පස්සේ අපිට ලැබෙන මේකක් කියලා. ඒක හන්දා අපිට අවස්ථාවක් උදා කරගන්න පුළුවන් ඇත්තටම මේ වගේ ප්‍රායෝගිකව මේ ඩීඒකිවිලි කොහොමද කියලා. මේ තියෙන්නේ ඒකට සමානම ආකෘතියකින් හදපු දෙයක් අගරු කිරීමේ නිවේදනයක්. අගරු වුණා කියලා අපි හොයාගන්න තමයි මේ සීල් එකක් ගහලා තියෙන්නේ ස්ටෑම්ප් එකක් ගහලා තිනවා කැන්සල්ඩ් කියලා. අපි මේ තියෙන චෙක් ක්ලියරින් ඉන්ෆර්මේෂන් අගරු චෙක්පත් නිවේදනය චෙක් රිටර්න් නොටිෆිකේෂන් ඊට පස්සේ කොයි කුමන චෙක් එකක්ද අගරු වුණේ කියලා මේ විස්තර ඔක්කොම දාලා චෙක්පත් අංකය ඊට පස්සේ වටිනාකම ඊට පස්සේ ඒ වගේ ඒ චෙක්පතේ ඉමේජ් එකකුත් එක්ක මේක කැන්සල් කරා කියලා අපිට දන්වලා මේ චෙක්පත් තුනක් මෙතන තියෙනවා අගරු කිරීමේ නිවේදනයක්. එතකොට අපි දන්නවා අපි නිකුත් කර චෙක්පතක් නම් ඒ ගෙවීම ලබන්නාට ගෙවීම ලැබෙන්නේ නැහැ. අපි තැන්පත් කරපු චෙක්පතක් නම් අපේ ගිණුමට මුදල් ලැබෙන්නේ නැහැ අපේ ණය ගැතියගෙන්. අපි ඒ සිද්ධ කරපු ගණදෙනුව ආපහු කැන්සල් කරන්න අපිට සිද්ධ වෙනවා. මොකද අපේ ගිණුම් වල අපි දැන් తాවකාලිකව අපි සටහන් කරලා තියෙන්නේ මේ චෙක්පත් මගින් අපේ ගෙවීම් සිද්ධ කළා. ගෙවීම් ගිණුම හර කරා බැංකු ගිණුම බැර කරා. අපිට ලැබිච්ච මුදල් නම් ණය ගැතිභාවය අපි අඩු කරලා තියෙන්නේ. අපිට ලැබිච්ච විදිහට අපි මුදල් පොත එහෙම නැත්නම් බැංකු ගිණුම අපි හර කරලා තියෙනවා. ශේෂය වැඩි කරලා තියෙනවා. අපේ දැන් මේක කැන්සල් වුණා කියලා කියන්නේ අපි ඒ සකස් කරපු ගිණුම් ටික වෙනස් වීමක් අවශ්‍යයි. ඒ එන්ට්‍රි එක රිවර්ස් කරන්න ඕන. එහෙම නැත්නම් ඒක අවලංගු කරන්න ඕන. නැවත වතාවක් අපි අර ගිණුම් ප්‍රතිස්ථාපනය කිරීමක් අවශ්‍යයි. ඒ වගේ අවස්ථාවක අපි ගිණුම් ටික මකලා ඒ දේ කරන්නේ නැහැ. අපි අලුතෙන් හරබර එන්ට්‍රියක් අපි දාන්න ඕන. ඒ ගණදෙනුව කැන්සල් වීම සඳහන් කරන්න. ඒ වගේම මේ වගේ චෙක් රිටර්න් එකක් ගියොත් එහෙම අපිට ගාස්තුවකුත් අය කරනවා. දඩයක් ගහනවා බැංකුවෙන්. ඒ වගේ දේවලුත් සිද්ධ වෙනවා. එතකොට ඒක බැංකු ගාස්තු විදිහට අපි ඒක අපි සටහන් කරගන්න ඕන. ඒ වගේම අපි අනෙකුත් පාර්ශ්වයට අපි දන්වන්න ඕන. අපි නිකුත් කරපු චෙක්පතක් රිටර්න් වුණා නම් අපි ඒගොල්ලන්ට නිර්හංකාරව කියන්න ඕන අපිට පොඩි කරදරයක් සිද්ධ වෙලා අපිට ගිණුමේ සල්ලි තියාගන්න බැරුණා. එහෙම නැත්නම් අත්සන වැරදුනා මොකක් හරි කියලා අපි නිවැරදි කරන්නත් ඕන අනෙකුත් පාර්ශවය. එහෙම නැත්නම් ණය ගැතියෙක් නම් අපිට ලැබිච්ච මුදල අපි ණය ගැතියට වහාම ඉන්ෆෝම් කරන්න ඕන, දැනුම් දීමක් කරන්න ඕන. ඔබ විසින් අපිට මේ ගෙව්ව මේ දේ ඒක අපිට හරි ගියේ නෑ. වහාම අපිට මුදලින් ඒ මුදල ගෙවීමට සලස්වන්න කියලා අපිට මේ ණය පාලනය කරන්න අපිට අවශ්‍ය ක්‍රියාමාර්ගත් අපි එhmenan ලබා ගන්න ඕන. හරි? එහෙමනම් අපි මුලින්ම බලමු මේ තැන්පත් කළ චෙක් අගරු වීම කියන කාරණේ. තැන්පත් කර චෙක් කියලා කියන්නේ මොනවද?
අපේ ගිණුමේ ශේෂය වැඩි වෙන්න අපිට බාහිරින් අපිට ලැබෙන දේවල් අපිට ලැබෙන්න තියෙන ගෙවීම් අපි ඒ වගේ චෙක් පතක් අපි තැන්පත් කරනවා කියලා කියන්නේ බැංකුව පැත්තෙන් ඔවුන් කරන්නේ අපේ ගිණුම බැර කිරීමක් සිද්ධ වෙනවා. ව්‍යාපාරයේ පැත්තෙන් නම් අපි මොකද කරන්නේ? අපේ බැංකු ගිණුම ඒකේ ශේෂය වාසිදායක ශේෂයක් අපිට චෙක් එකක් හම්බ වෙනවා කියන්නේ තැන්පතු චෙක් එකක් හම්බ වෙනවා කියලා කියන්නේ අපේ බැංකු ශේෂය වැඩි වීමට හේතු වෙනවා. සල්ලි වැඩි වෙන්න හේතු වෙනවා. එහෙමනම් බැංකු ගිණුම හර තමයි අපි කරන්නේ. හරි? නමුත් චෙක් පතක් අගරු වෙනවා කියලා කියන්නේ මොකද්ද? මේ මූලික සටහන අපි දාලා තියෙන්නේ. දැන් චෙක් පත ලැබෙනකොට බැංකු ගිණුම හර කරලා විකුණුම් ගිණුම බැර කරලා. එහෙම නැත්නම් ණය ගැතියගේ ගිණුම බැර කරලා තියෙන්නේ. ණය ගැතිය අඩු කරලා, ගැතිභාවය අඩු කරලා. දැන් මොකද්ද වෙන්නේ? අගරු වෙනවා කියලා කියන්නේ මේ අපි දාපු එන්ට්‍රි එක රිවර්ස් කරන්න ඕන. ප්‍රතිවිරුද්ධ එන්ට්‍රියක් දාන්න අවශ්‍යතාවයක් ඇති වෙනවා. අපි බලමු එහෙමනම් අපි මොකක්ද මේ වගේ අවස්ථාවක කරන්න කියලා. හරි? චෙක් පතක් ලැබෙන්නේ කොහොමද අපිට? එක්ක අත්පිට විකුණුම් වලින් ණය ගැතියන්ගෙන් ආදී ලෙස ලැබී ඇති චෙක්පත් අපි සමීප දසුනක් කරගෙන බලමු. බැංකුවේ තැන්පත් කර ව්‍යාපාරය විසින් එම අගය බැංකු ගිණුමට හර කරනු ඇත. හරිනේ? චෙක්පත ලැබෙනකොට අපි බැංකු ගිණුම ශේෂය වැඩි කිරීම සඳහා හර පැත්ත අපි වැඩි කිරීමක් සිද්ධ කරනවා මේ පැත්තෙන්. බැංකු ගිණුම අපි හර කරනවා ලැබෙන චෙක්පත්. එසේ සිදු කරන්නේ බැංකු ගිණුමේ ශේෂය වැඩි වෙන බැවිනි. එහෙත් බැංකුව විසින් මෙම චෙක්පත අගරු කළ විට සත්‍ය වශයෙන්ම බැංකු ශේෂය වැඩි වී නැත. අපි දැන් මෙතන ගිණුම වැඩි කරලා තියෙන්නේ. නමුත් චෙක්පත අගරු වෙනවා කියලා කියන්නේ මෙම ගණදිනුවේ වටිනාකමින් මේ බැංකු ගිණුමේ වැරදි ශේෂයක් තමයි පෙන්වන්නේ, තියෙන ශේෂය නෙමෙයි. ඒක නිසා වහාම අපි ඒක අඩු කරන්න ඕනේ. එම නිසා තැන්පත් කළ අවස්ථාවේ තැබූ හර සටහන ඉවත් කළ යුතුය. ඒ හර සටහන ඉවත් කරන්න ඕනේ මේක. මෙහිදී බැංකු ගිණුමෙන් අගරු චෙක්පතේ වටිනාකම ඉවත් කර චෙක්පත ලබා දුන් පාර්ශ්වයෙන් නැවත අය කරගත යුතු මුදලක් ලෙස දැක්විය යුතුය. මේ චෙක්පත අපිට ලැබෙන්නේ කාගෙන් හරි තවත් පාර්ශ්වයකින්. ඔහු අපිට ණය හන්දනේ චෙක්පතක් ගෙව්වේ. දැන් අපිට සල්ලි හම්බුනේ නැත්නම් අපි නැවත වතාවක් අර ඔහු අපිට ණය ගැති කරන්න ඕන. හරි? නැවත අය කිරීමට අපි මුදලක් විදියට අපි වහාම ගිණුම් ගත කරන්න ඕන පළවෙනි දේ. ඊට පස්සේ තමයි අපි කෝල් කරලා මොනවා හරි කියන දේවල් නෙගෝසියේෂන්ස් ටික කරන්නේ. හරි? නැවත සාකච්ඡා කරන්නේ. ඒ අනුව අගරු චෙක්පතේ වටිනාකම මෙන්න මේ විදිහට තමයි අපි ඒ සටහන අපි කරන්නේ. මොකද්ද කරන්නේ? අපි ණය ගැතියෙක්ගෙන් නම් ලැබුණේ ණය ගැතිය නැවත වතාවක් අපි හර කරන්න ඕන. ඇයි ඒ? අපි ණය ගැතිභාවයේ බැර කරා චෙක් එක දෙනකොට දැන් ආපහු එම වටිනාකමෙන් ණය ගැතිභාවය හර කරොත් මේ ගිණුම නිවැරදි වෙනවා. බැංකු ගිණුම බැර කරන්න ඕනේ. ඇයි? වැරදි ශේෂයක් තමයි පෙන්වන්නේ. ඒක නිසා ශේෂයේ මෙම ප්‍රමාණයෙන් අපි අඩු කරනවා කියන්නේ මෙන්න මේ බැර බැංකු ගිණුමේ ශේෂය අඩු කරනවා කියලා කියන්නේ දකුණු පැත්ත. බැර පැත්තෙන් තමයි අපි ඒක ඇඩ්ජස්ට්මන්ට් එක කරන්න ඕන. අපි ඒක බැර කරා. ඊට පස්සේ අර කලින් තිබ්බ ශේෂයට ප්‍රතිස්ථාපනය වෙනවා මේ විදිහට එන්ට්‍රියක් අපි දැම්මයින් පස්සේ. උදාහරණයක් අපි බලමු. ණය ගැතියන්ගෙන් ලැබී බැංකුවේ තැන්පත් කළ රුපියල් 8000ක චෙක්පත අගරු බවට බැංකුව විසින් අපිට අගරු වීමේ නිවේදනයක් එවලා දැනුම් දෙන ලදී. මෙහිදී අගරු චෙක්පතෙහි අගය සටහන් කිරීමට අදාළ දිත්ත සටහන එහෙමනම් මොකද්ද වෙන්නේ? ණය ගැති ගිණුම හර රුපියල් 8000යි බැංකු ගිණුම බැර රුපියල් 8000යි. පැහැදිලි නේද? ඇයි ඒ? ණය ගැතියා මේ චෙක් එක දෙනකොට අපි මොකද කරේ? බැංකු ගිණුම අපි හර කරා. මේ දැන් බැර කරන එක අපි බැංකු ගිණුම හර කරලා ණය ගැතියාගේ ණය ගැතිභාවය අඩු කිරීම සඳහා ණය ගැතියා බැර කරා. ණය ගැති කියන්නේ වත්කම් ස්වරූපයේ ගිණුමක්. වත්කමක ඒ කියන්නේ මුදල් වත්කම වැඩි වෙලා ණය ගැති එහෙම නැත්නම් බැංකු වත්කම වැඩි වෙලා ණය ගැතිය අඩු කරපු නිසා ඒ දේ එසේ සිද්ධ නොවුණු නිසා අපි නැවත වතාවක් මේක රිවර්ස් කරන්නේ බැංකු ගිණුම බැර කරලා ණය ගැතිභාවයේ ණය ගැති ගිණුම හර කිරීමක් අපි
සිද්ධ කරනවා. එහෙමනම් ණය ගැතියන්ගෙන් ලැබුණු චෙක් පතක් අපි රිවර්ස් කරන්නේ මෙන්න මේ විදිහට. මේ අපි කතා කරේ අපිට ලැබෙන චෙක්පත් අගරු වුණොත් මොකද කරන්න කියලා. බැංකු ගිණුමට තැන්පත් කරපු චෙක්පත් අගරු වීමක් කොහොමද ගිණුම් ගත කරන්න කියලා. දැන් බලමු ව්‍යාපාරයේ විසින් ලියලා අපි වෙනත් පාර්ශ්වයන්ට ගෙවීම් කරන්න නිකුත් කරපු චෙක්පතක් අගරු වුණොත් මොකක්ද සිද්ධ වෙන්නේ? වරද කාගේ අතේද? වරද අප අතේ. අප කියලා කියන්නේ කවුද? බැංකුව නෙමෙයි. මේ චෙක්පත නිකුත් කරන ව්‍යාපාරය අප විසින් අපගේ සැපයුම් කරුවෙකුට හෝ වෙනත් සේවා සපයන්නෙකුට මේ ගොඩනැගිල්ල කුලියට දීපු කාට හරි වාහනයක් කුලියට දීපු කාට හරි අප විසින් ගෙවිය යුතු වගකීමක් නිදහස් වීම සඳහා අප විසින් නිකුත් කරන ලද චෙක්පතක් බැංකුව විසින් අගරු කළොත් කුමක්ද අපි ගිණුම් කරන පද්ධතිය තුළ සිදු කළ යුත්තේ? ඒ සටහන නිවැරදි කිරීම සඳහා ගිණුම් කරන පද්ධතිය යාවත් කිරීම සඳහා අප විසින් සටහන් කර යුතු ගිණුම මොකක්ද කියලා අපි දැන් කියවලා බලමු. චෙක්පත් නිකුත් කිරීමේදී අදාළ වියදම් ගිණුම හෝ අදාළ වෙනත් වියදම් ගිණුම හර කර බැංකු ගිණුම බැර කර යුතු බව මීට පෙර දක්වන ලදී. හරි. එසේ නිකුත් කළ චෙක්පත් අගරු වීමේදී චෙක්පත නිකුත් කළ අවස්ථාවේ තබා ඇති සටහන ඉවත් කළ යුතු වේ. එය සිදු කරන්නේ චෙක්පත නිකුත් කිරීමේදී තැබූ සටහනට ප්‍රතිවිරුද්ධ සටහනක් තැබීමෙන්ය. ඒ කියන්නේ බැංකු ගිණුම හර කරා නම් ඊළඟ අවස්ථාවේදී ඒක බැර කරනවා. වියදම් ගිණුම බැර කරා නම් දැන් ඒක හර කරන්න සිද්ධ වෙනවා. අදාළ අනිත් ගිණුම. හරි නේද? මොකද්ද කරන්නේ? අපි විසින් මේ නිකුත් කරපු චෙක්පතක් අගරු වුණොත් අපි මොකද කරන්නේ? අර මුලින් අපි තිබ්බ සටහනට වඩා ප්‍රතිවිරුද්ධ සටහනක් තමයි අපි තියන්නේ. මේ තියන්නේ මුලින් කරපු දේ. අදාළ ගිණුම අපි හර කරා ඊට පස්සේ බැංකු ගිණුම බැර කරා මුලින්ම චෙක්පතක් නිකුත් කරනකොට. ඒක මම මෙතන පෙන්නන්නම් නැත්නම් මම හිතන්නේ ඔයගොල්ලන්ට මේක පැටලෙයි. හරි. මම මේක උදාහරණයක් විදිහට පෙන්නන්නම්. මම හිතන්නේ උදාහරණයක් අපිට බලා ගන්න පුළුවන්. හරි. අපි මුලින්ම මොකද්ද කරන්නේ? මුල් මේකේ මුල් ගිණුම මම මේ විදිහට පෙන්නන්නේ නැතුව චෙක්පත නිකුත් කරනකොට අපි මොකද්ද කරේ? චෙක්පත නිකුත් කරනකොට කිරීමේ දිත්ත සටහන අපි ගන්නෙ මොකද්ද? අපි හිතමු අපේ ණය හිමියෙකුට කරන ගෙවීමක්. අපි ඊළඟ එකෙන් අපිට ඒක බලා ගන්න පුළුවන්. ණය හිමියෙකුට නම් අපි මේක කළේ. හරි? මතක තියාගන්න. අපි ගෙවන්න ඕන ණය හිමියෙක්. ඒක නිසා අපි මොකද කරන්නේ? අපේ මේ පැත්තෙන් අපේ බැංකු ගිණුම තියෙනවා. ණය හිමියාගේ ගිණුම තියෙනවා. ණය හිමියාගේ ගිණුමේ මේ වගේ ශේෂයක් ඇති. ඉදිරියට ගෙනා ශේෂය. එහෙම කියමුකෝ අපි ණයයි. අපේ වගකීමක්. අපේ බැංකු ගිණුමක් තියෙනවා. ඒකෙත් ශේෂයක් ඇති. වාසිදායක ශේෂයක් කියන්නේ හරපැත්ත. අපි චෙක්පතක් නිකුත් කරනකොට මොකද කරන්නේ? බැංකුවේ තියෙන මුදල් අපි අඩු කරගන්නවා. මොනවා කියලාද? ණය හිමියා කියලා. ණය හිමියා කියලා අපි ගණ්ඩනේ වටිනාකම අපි කියද්ද රුපියල් අපි හිතමු 15000ක් කියලා. ඔය තියෙන්නේ ගාන. හරි.
ණය හිමියා කියලා රුපියල් 15000ක් අපි බැංකු ගිණුම බැර කරා ණය හිමියාගේ ගිණුම හර කරා. දැන් මොකද්ද කියන්නේ? අගරු වුණා නම් අපිට කියනවා පහත සඳහන් පරිදි ඒක නැවත වතාවක් ප්‍රතිස්ථාපනය කරන්නලු. බැංකු ගිණුම බැර කරපු එක හර කරන්නලු ආපහු 15000ක්. මොනවා කියලාද? ණය හිමියා කියලා 15000ක් හර කරලා ණය හිමියා ආපහු 15000ක් බැංකු ගිණුම කියලා අර අගරු චෙක්පත් අංකයක් දාලා බැර කරන්නලු. මේක රිවර්ස් කරනවා කියලා කියන්නේ මෙන්න මේ දේ තමයි. මේ තින්නේ මුල් සටහන ඊට පස්සේ රිවර්ස් කරන එන්ට්‍රි එක. හරිද? හරි. ඒක තමයි ඊළඟ මේ ස්ලයිඩ් එකෙන් පෙන්වන්නේ නිදර්ශනය. ණය හිමියන් සඳහා ව්‍යාපාරයේ විසින් නිකුත් කළ රුපියල් 15000ක චෙක්පතක් අගරු බව බැංකුව දැනුම් දීම. චෙක්පත අගරු වීම සටහන් කිරීම සඳහා අදාළ දිත්ත සටහන වන්නේ මොකද්ද? බැංකු ගිණුම හර කරනවා අර බැර කරපු එක රුපියල් 15000කින්. ඇයි මෙහෙම කරන්නේ? අපේ බැංකුවෙන් දැන් මුදල් වැරදි ශේෂයක් තමයි පෙන්වන්නේ. 15000ක් බැංකුවෙන් ගිය විදිහට. ඒක නිසා වැරදි ශේෂය හදන්න නම් අපි ඒ බැර කරපු සටහන නැති කරන්න නම් අපි ආපහු එම ප්‍රමාණයෙන්ම බැංකු ගිණුම හර කරන්න අවශ්‍යයි. ඒ වගේම ණය හිමියොත් දැන් වැරදි විදිහට තමයි පෙන්වන්නේ. ණය හිමියෙකුට අපි ගෙව්ව විදිහට ණය හිමිභාවය අඩු වෙච්ච විදිහට තමයි අපි මුලින්ම ගිණුම් ගත කරේ. නැවත වතාවක් අපි ණය හිමිභාවය ඇති කරන්න ඕන හන්ද අපි ණය හිමියව රුපියල් 15000කින් බැර කිරීමක් සිද්ධ කරනවා. හරි නේද? හරි. එහෙමනම් අපි ආයතනයේ විසින් තැන්පත් කරපු බැංකු ගිණුමට තැන්පත් කරපු චෙක්පතක් අගරු වීම, ඒ වගේම ආයතනයේ විසින් බාහිර පාර්ශ්වයන්ට වගකීම් වලින් නිදහස් වීම සඳහා එහෙම නැත්නම් වෙනත් මිලදී ගැනීම සඳහා චෙක්පත් නිකුත් කරන අවස්ථාවක චෙක්පතක් අගරු වුණොත් එතනදී අපේ ආයතනයේ ගිණුම් කරන පද්ධතිය තුල අපි ඒ ගිණුම් නැවත ප්‍රතිස්ථාපනය කිරීමක් සිද්ධ කරන්න ඕන. මොකද චෙක්පතක් අගරු වුණා කියලා කියන්නේ දැන් වැරදි තත්ත්වයක් තමයි ව්‍යාපාරයේ ගිණුම් වල පෙන්වන්නේ. අපි ඒ ගිණුම් වලට දාපු ඒ එන්ට්‍රි එක ද්විත්ත සටහන අපි නැවත එක ආපස්සට හරවන්න ඕන. එහෙම නැත්නම් රිවර්ස් කරන්න ඕන. එහෙම කරලා ඒ නිවැරදි කිරීමේ එන්ට්‍රිය දාන හැටි අපි දැන් අධ්‍යයනය කරා. එhmenan අපි ඊළඟ පාඩමෙන් අපි මේ පිළිබඳ අභ්‍යාසයක් අපිට දීලා තිනවා. අපි මේ අභ්‍යාසය අපි මේවා ආවරණය වෙන විදිහට නිකුත් කරපු සහ අපි තැන්පත් කරපු චෙක්පත් අගරු වුණොත් අපි ඒවා කොහොමද ගිණුම් සටහන් සකස් කරන්නේ සහ මූලික සටහන් සකස් කරන්නේ ගනුදෙනු වලදී කොහොමද කියන ඒ අභ්‍යාසය ඊළඟ පාඩමින් අපි කරමු. අපි ඉක්මනට නැවත වතාවක් හමු වෙමු.